මගේ ඉලක්කය තමයි රළු තලයක ඝර්ෂණ සම්ගුණක සොයන එක. ඒ සඳහා මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. රළු තලයේ මත ලී පුවරුවක් තියෙනවා. මෙයාගේ ස්කන්ධය කැපිටල් M කියලා ගමු අපි. මෙයාගේ ස්කන්ධය මම කැපිටල් M කියලා ගන්නවා. ඒ අනුව බර පහලට මාක් කරනවා මෙයාගේ කැපිටල් MG කියලා. මේ අවස්ථාවේ රළු තලය මගින් ඔය වස්තුව උඩු අතට මේ විදියට තෙරපමින් ප්‍රතික්‍රියා බලයක් ඇති කරනවා. ඒ වගේම වස්තුව විසින් මේ තලයත් පහළට තෙරපීමකට ලක් කරනවා නිව්ටන්ගේ තුන්වෙනි නියම පිළිපදින්න. වස්තුව විසින් තලය පහළට තෙරපද්දී ප්‍රතික්‍රියා බලය ලෙස තලය විසින් මේ වස්තුව උඩු අතට තෙරපීමකට ලක් කරනවා. ඔන්න ඔය විදිහට යුගල වශයෙන් බල ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. යුගල වශයෙන් බල ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. මෙන්න මෙතනදී පුතා අපි පුංචි වැඩක් කරනවා. ඒ තමයි සංවේදී නිව්ටන් තරාදියක් මෙන්න මේ ලෑල්ලට සම්බන්ධ කරනවා. සංවේදී නිව්ටන් තරාදියක් මෙන්න මේ ලෑල්ලට සම්බන්ධ කරනවා. මේ තියෙන අපේ නිව්ටන් තරාදිය. ඊට පස්සේ මේ නිව්ටන් තරාදිය මම තලයට සමාන්තර වනසේ ඇදීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට තිරස්ව ඇදීම සිද්ධ කරනවා. ඔයාලට මතක ඇති යොදන බලය සමග ඝර්ෂණ බලය හැසිරුනේ මෙන්න මේ විදිහට. මුලදී ස්වයංසීරු බලයක්සේ රේඛීයව ඝර්ෂණ බලය වැඩි වෙනවා. එහිදී දෙන බලය ඝර්ෂණ බලයට සමාන වන පරිදි. එලෙස එය සීමාකාරී අවස්ථාවට එළඹීම සමග යොදන බලය මම මෙන්න මේ x අක්ෂයෙන් ඉදිරිපත් කරනවා. යෝජිත බලය. ඝර්ෂණ බලය මම y අක්ෂය ඉදිරිපත් කරනවා. මේ දෙන බලය මම f0 කින් ඉදිරිපත් කරනවා. ඝර්ෂණ බලය f කින් ඉදිරිපත් කරොත් මෙන්න මේ වගේ රේඛීය වැඩි වී උපරිමගයක් කරා ආවමට පස්සේ දෙන බලය චුට්ටක් හරි වැඩි කරන්න උත්සාහ කරොත් එක සැරේට වස්තුවේ ඝර්ෂණ බලය අඩු වෙලා එය චලිත වෙමින් ගතික අවස්ථාවටපත් වෙනවා. ඒ ගතික අවස්ථාව අපි දැක්කා සාපේක්ෂව ඇති කරේ අඩු ඝර්ෂණ බලයක්. ඒක හොයන සමීකරණය තුන F සමානයි mu ගතික වරක් අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙන්න මෙතන උපරිම ඝර්ෂණ බලයක් ලැබෙනවා. මේක අපි හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එම සීමාකාරී ඝර්ෂණ බලය හොයාගන්න පුළුවන් mu සීමාවරක් අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඔය බල සටහන් කරගන්න. මේ විදිහට අපි මේ ලීපුවරුම තබා තියෙන කැපිටල් M ලෑල්ලට සංවේදී නිව්ටන් තරාදියක් සම්බන්ධ කරලා ඇදීම සිදු කරද්දී මේ දෙන බලය මං F0 ගෙන් ඉදිරිපත් කරොත් ලෑල්ල මත මේ කැපිටල් M නිසලව පවතින තාක් ඔබ විසින් දෙන බලය ඝර්ෂණ බලයට සමාන වනසේ මෙතනගේ x නම් ඝර්ෂණ බලයත් x ඒ වගේම මෙතන බලය y නම් ඝර්ෂණ බලයත් y වන පරිදි ස්වයංසීරු බලයක්සේ ඝර්ෂණ බලය වර්ධනය වෙනවා. ඔබ විසින් දෙන බලය මෙහි නිව්ටන් තරාදියේ සටහන් වෙනවා F0. ඒ වගේම ඝර්ෂණ බලය බලාත්මක වෙන්නේ වස්තුව චලිත වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ දිශාවට.
චලිත වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ දිශාවට. ඒ වගේ නිව්ටන්ගේ තුන්වන නියමය අනුව රළු තලයේ මත ඇති වෙනවා ඊට විරුද්ධ දිශාවට යුගල වශයෙන් ඝර්ෂණ බලය. මේ තියෙන්නේ ලෑල්ල මත ඝර්ෂණ බලය, මේ තියෙන තිරස් තලයේ මත ඝර්ෂණ බලය. ඔය විදිහට ඝර්ෂණ බලය වස්තුවක් චලිත වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ දිශාවට සයන්සිරු බලයක්සේ වර්ධනය වෙනවා යෝජිත බලයට එදිරිව. යෝජිත කියලා අදහස් කරේ අපි විසින් දෙන බලය. මෙන්න මෙතන මම මේ ලෑල්ල උඩින් තවත් ස්කන්ධයක් තිබ්බොත් මොකද වෙන්නේ? මෙන්න මේ කුඩින් මන් තියනවා M ස්කන්ධයක්. මේ කුඩින් මන් තියනවා M ස්කන්ධයක්. එහෙම තිබ්බොත් කැපිටල් M සහ සිම්පල් M කියන දෙදෙනාගේම බර හේතුවෙන් එම වස්තු දෙක රතු පැහැති තලයේ තෙරපන බලය වැඩි වෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව R බලයත් වැඩි වෙනවා. මං එලෙස තවත් ස්කන්ධයක් මේ ලෑල්ල මත තියෙනවා. එලෙස මං තවත් ස්කන්ධයක් එම ලෑල්ල මත තියෙනවා. ඔහොම මම තියෙනවා n ප්‍රමාණයක්. මේ තියෙන්නේ දෙවන n. මේ තියෙන්නේ තුන්වන n. 1 2 3 ආදී ලෙස මම මෙතන තියෙනවා n වන ස්කන්ධය. ඔය නිල් පැහැති ස්කන්ධයන්ගේ මුළු බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් වුණා නම් සිම්පල් m බැගින් වූ ස්කන්ධ n ප්‍රමාණයක් ලෙස nm වරක් g. සිරස් සමතුලිතතාව සැලකුවොත් පහළට තියෙන බල උඩට තියෙන බලට සමාන වූ නිසා මේ r නැත්නම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. කැපිටල් M ගන්න n වරක් m ප්‍රදාන උඩු පැත්තට f සමාන එන්නේ. උඩු පැත්තට තියෙන එම පද්ධතිය මත කැපිටල් R බලයක්. ඍණ පහළට තියෙනවා කැපිටල් mg ඍණ සිම්පල් mg වරක් n ප්‍රමාණයක් ත්වරණයේ බිඳුවයි. මේකෙන් ප්‍රතික්‍රියා බලය එනවා කැපිටල් M ධන n සිම්පල් m වරක් g කියලා. ඒ අනුව ප්‍රතික්‍රියා බලය වැඩි කරගන්න පුළුවන් මේ කැපිටල් M පුවරුව මත සිම්පල් m බැගින් වූ ස්කන්ධ තැබීම සමග. මෙලෙස මම ලී පුවරුව මත ස්කන්ධ තබමින් ඒ ලී පුවරුව සහිත සංයුත්තේ මගින් තිරස් තලයේ මත ඇති කරන තෙරපුම වැඩි කරනවා. එම තෙරපුම වැඩි කරොත් ඔයාලට මතක ඇති සීමාකාරී ඝර්ෂණ බලය හොයන්න අපි F සමානයි සීමාකාරියගේ හොයන්නේ μ r වලින්. එතකොට මේ සමීකරණය අනුව තලයට ලබා දී හැකි උපරිම ඝර්ෂණ බලය හොයන්න පුළුවන් r ට ආදේශ කරොත් කැපිටල් M ධන සිම්පල් m n වරක් g අනුව සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ තලයට ලබා දිය හැකි උපරිම ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ තලයට ලබා දිය හැකි උපරිම ඝර්ෂණ බලය. එතකොට උපරිම ඝර්ෂණ බලය මෙන්න මේ සමීකරණ පිළිපදිමින් හැසිරෙන්නේ. උපරිම ඝර්ෂණ බලය මෙන්න මේ සමීකරණ පිළිපදිමින් හැසිරෙන්නේ. ඒ අනුව මෙම පද්ධතිය දැන් අපි චලිත කරවීම සඳහා තමයි මේ තරාදියක් පාවිච්චි කරලා තිරස්ව ඇදීම සිදු කරමින් බලයක් සම්ප්‍රේෂණය කරන්නේ. මෙලෙස බලය තිරස්ව සම්ප්‍රේෂණය කරද්දී වස්තුව නිසලව ඉන්න තාක් දෙන බලය ඝර්ෂණ බලයට සමාන වනසේ මේ F බලය වර්ධනය වෙනවා. F කියන්නේ ඝර්ෂණ බලය. අපි ගිය සතියේ මේ සම්බන්ධ සිද්ධාන්ත වටපිටාව කතා කරා. F කියන්නේ ඝර්ෂණ බලය. ඒ අනුව අපි දෙන බලය කිසියම් අවස්ථාවකදී මේ අපි දෙන F නෝඩ් බලය
සීමාකාරී අගයට සමාන වෙන්න පුළුවන්. මේ තියෙන සීමාකාරී විට. සීමාකාරී විට. සීමාකාරී අවස්ථාවේ අපි විසින් දෙන බලය ඝර්ෂණ බලයට දිය හැකි උපරිම අගයට සමාන වෙන්න පුළුවන්. තව චුට්ටක් හරි ඔබ මේ ඇදීම සිදු කරන බලය වැඩි කරොත් එවිට මෙය මෙන්න මේ සීමාකාරී අවස්ථාවෙන් ගතික අවස්ථාවට වැටලා ලිස්සන්න පටන් ගන්නවා. මම මෙතනදී මතක තියාගන්න උත්සාහ කරන්නේ F නෝට් ගත හැකි පද්ධතිය නිසල අවස්ථාවේ උපරිම අගය මයින් එක. මෙම පරීක්ෂණයේ මගේ ඉලක්කය මතක තියාගන්න තිරස් බලයක් ඉහත සංයුත්තයට සම්ප්‍රේෂණය කරමින් තිරස් F නෝට් බලයක් ඉහත පද්ධතියට සම්ප්‍රේෂණය කරමින් පද්ධතිය චලිත වීමට ආසන්න අවස්ථාවේ පද්ධතිය චලිත වීමට ආසන්න අවස්ථාවේ නිරීක්ෂිත තරාදි පාඨාංකය සටහන් කරගන්න එක තමයි මම මෙතනදී සිද්ධ කරන්නේ. මම මෙතන සිද්ධ කරන්නේ නිරීක්ෂිත උපරිම පාඨාංකය සටහන් කරගන්න එක. ඒ අනුව පුතා මම මෙහිදී උපරිමයක් නිරීක්ෂණය කරනවා නම් ඒ අවස්ථාවේ පද්ධතිය සීමාකාරී. මේ අගය මැක්ස් වෙන්නේ සීමාකාරී විට. සීමාකාරී අවස්ථාවේ ඝර්ෂණය උපරිම වෙන්නේ. ඒ නිසා අපි සීමාකාරී අවස්ථාවට පද්ධතිය ගෙන එමින් මෙන්න මේ නිව්ටන් තරාදියේ F නෝට් මැක්ස් අගය කියව ගන්නවා. ඒ අනුව මේ සමීකරණයෙන් අපිට පුළුවන් තර්කයක් ගොඩනගන්න. ඒ අනුව සීමා F මැක්ස් අගය නැත්නම් F නෝට් මැක්ස් අගය සමාන කරොත් වරහන් ඉවත් කරොත් mu capital MG ධන mu simple MG වරක් n කියලා හදාගත්තොත් වරකට එක බැගින් මෙම ස්කන්ධ මේ තට්ටු මත තිබ්බොත් ඔබ වෙනස් කරන්නේ පඩි සංඛ්‍යාව. ඔබ වෙනස් කරන්නේ පඩි සංඛ්‍යාව. එහිදී වෙනස් වීමට ලක්වන්නේ චලිත වීමට ඔබ විසින් ලබා දෙන බලයේ උපරිමාගය. ඒ නිසා x අක්ෂයට F නෝට් මැක්ස් හෙවත් වැටෙන්නේ F සීමාකාරී අගය. ඔව් වැරදුනා නේද? මෙතන අපි වෙනස් කරන්නේ පඩි සංඛ්‍යාව. වෙනස් කරන්නේ පඩි සංඛ්‍යාව. වෙනස් වෙන්නේ චලිත කිරීමට දිය යුතු උපරිම බලය. නිසා මේ F නෝට් මැක්ස් කියන එක අපි F නෝට් මැක්ස් කියන එක මෙන්න මේ F නෝට් මැක්ස් කියන එක මම y අක්ෂයට දාලා වෙනස් කරන්නේ මෙන්න මේ පඩි සංඛ්‍යාව. එකක් තියලා බලනවා, දෙකක් තියලා බලනවා, තුනක් තියලා බලනවා ආදී ලෙස පඩි සංඛ්‍යාව වෙනස් කරමින් තිරස්ව ඇදීම සිදු කිරීම යටතේ සටහන් වන උපරිම පාඨාංක කියව ගන්නවා. උපරිම පාඨාංක කියව ගන්නවා. ඉන්පසු යොදපු පඩි සංඛ්‍යාව nt එදිරිව F max ප්‍රස්ථාරගත කරොත් මෙන්න මෙයා x වගේ. මෙන්න මේ පදය y වගේ. මේ පදය c වගේ. එහෙමනම් මේ පදය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වගේ. ඒ නිසා මෙතනදී අපට ලැබෙනවා මෙන්න මේ වගේ රේඛීය ප්‍රස්ථාරයක්. රේඛීය ප්‍රස්ථාරයක්. ඒ අනුව අපට පුළුවන් ඔබ පඩිවල ස්කන්ධය දන්න නිසා මේ m කියන්නේ දන්නා ස්කන්ධ. දන්නා ස්කන්ධ. මෙන්න මෙතනදී අපි x අක්ෂය ලෙස යොදන පඩි සංඛ්‍යාවත් y අක්ෂය ලෙස තරාදිය සටහන් වන උපරිම තරාදි පාඨාංකයක් නිරූපණය කරමින් එකිනෙක එකතු කිරීම යටතේ නැවතත් පරීක්ෂණය සිදු කොට චලිත කරවීමට ආසන්න අවස්ථාවේ සටහන් වන තරාදි පාඨාංකයන් පුතා කියවගෙන nt එදිරිව යොදන පඩි සංඛ්‍යාවට දිරිව ප්‍රස්ථාරගත ගන්න තරාදි පාඨාංක. මෙන්න මේ ප්‍රස්ථාරයේ
ඔබට පේන්න ඕන අනුක්‍රමණය දිහා බැලුවොත්. අනුක්‍රමණය දිහා බැලුවොත් පේනවා mu simple mg කියලා. ඔයාලට තියෙන්නේ ප්‍රසාරයේ දුරස්ත ලක්ෂ දෙකක් යොදාගෙන එම දුරස්ත ලක්ෂ දෙක භාවිතයෙන් ඔයාට පුළුවන් ප්‍රසාරයේ අනුක්‍රමණය හොයාගන්න. y ඛණ්ඩාංක වෙනස ඩෙල්ටා y මෙන්න මේ තියෙන ඩෙල්ටා x ගෙන් බෙදුවොත් අනුක්‍රමණය එනවා ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ගෙන්. එලෙස හොයාගත් අනුක්‍රමණය m නෝට් නම් ඒ m නෝට් අනුක්‍රමණය අපිට පුළුවන් අනුක්‍රමණය මෙතනින් අපිට පේනවා මෙන්න මේ පදයට සමානයි. ඒ අනුව අනුක්‍රමණය m නෝට් සමානයි mu mg නිසා mu හොයාගන්න පුළුවන් අනුක්‍රමණය m නෝට් ව simple mg ගෙන් බෙදලා. simple mg ගෙන් බෙදලා. ඒ අනුව මේ පරීක්ෂණය පාවිච්චි කරලා අපි මෙම රළු තලයට අනුරූප ඝර්ෂණ සංකූර්ණක සෙවීම සැලසුම් කරන්නේ. ගිය සතියේ අපි තව පරීක්ෂණයක් කරා තලෙහි ආනතිය වෙනස් කරමින්. මෙතනදී අපි කරන්නේ තිරස් තලයක ලී පූර්වක් තබා අභිලම්බ ප්‍රතික්‍රියාව වර්ධනය කරමින් ඒ අවස්ථාවේ චලිත කරවීමට අවශ්‍ය උපරිම බලයේවත් සීමාකාරී ඝර්ෂණ බලය හොයනවා. ඊට පස්සේ කරේ එකතු කරන ලැබූ පඩි සංඛ්‍යාවට එදිරිව තරාදී පාඨාංකයන් ප්‍රස්ථාරගත කරපු එක. ඒ ප්‍රස්ථාරේ අනුක්‍රමණය යොදාගෙන ඔබට පුළුවන් ඝර්ෂණ සංගුණකයේ සඳහාගයක් සාධාරණයක් හොයාගන්න. මේකත් තවත් පරීක්ෂණ ක්‍රමවේදයක් ඝර්ෂණ සංගුණකයේ සෙවීම සඳහා. මෙතනදී වැදගත්ම එක ගුණයක් තමයි මතක තියාගන්න ඇදීම සිදු කරද්දී වග බලා ගන්න තිරස්ව ඇදීම කරන්න. මේ යොදන බලය තිරස්ව සම්ප්‍රේෂණය කළ යුතුයි. මේ බලය තිරස් බලයක්සේ යොදන්න හේතුව එතකොට තමයි එම බලය සහ ඝර්ෂණ බලය සමාන වෙන්නේ. කිසියම් ආනතියක් තිබ්බොත් එවිට ඔබට විභේදන සංදර්ශකයන් ගන්න සිද්ධ වෙනවා. ඔබ තලයට සමාන්තරව ඇදීම සිදු කළොත් මෙම F නෝටුයි මෙන්න මෙතන ඝර්ෂණ බලයයි විශාලත්වයෙන් සමානව හැසිරෙනවා නිසලව පවතින තාක්. මේ ටික ලියා ගන්න. ඉස්සර වෙලාම පුතා පොඩ්ඩක් රූප කලවම් වෙලා වගේ තියෙන්නේ. මෙන්න මේ ලොකු රූපය අඳගන්න. ඊට පස්සේ මෙන්න මේ තරකේ ලියා ගන්න. මේක 1 මේක 2. ඊට පස්සේ පැත්තකින් මේ graph එකක් හදලා තියන්න. ඊට පස්සේ ආට පුළුවන් මේ graph එක ඇඳලා ඝර්ෂණ සංගුණකේ හොයන විදිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. අංක 1 මෙන්න මේ රූපේ.
රූපෙට ගඳ ගන්න. නෝට දෙන්න පුළුවන්ද? එයා ගන්න පුළුවන්ද? හදලා ඉවරද? එයා ගන්න රූපේ පරිදි රළු තලයක් මත රූපේ පරිදි රළු තලයක් මත capital M ස්කන්ධයකින් යුතු capital M ස්කන්ධයකින් යුතු ලී පුවරුවක් තබා එයට සංවේදී නිව්ටන් තරාදියක් සම්බන්ධ කරමින් ඒ ඔස්සේ බලය සම්ප්‍රේෂණය කිරීම යටතේ රළු තලයේ මත තිරස්ව ඇදීම සැලසුම් කෙරේ. මෙහිදී චලිත වීමට ආසන්න අවස්ථාවේ වාර්තා වන උපරිම තරාදි පාඨාංකය හෙවත් සීමාකාරී අවස්ථාවට අනුරූප බලය තරාදිය මගින් කියවා ගැනීම. ලී පුවරුව මත ස්කන්ධ තැබීමේදී ලී පුවරුව මත ස්කන්ධ තැබීමේදී ලී පුවරුව මත ස්කන්ධ තැබීමේදී අභිලම්භ ප්‍රතික්‍රියාව වර්ධනය වීම මගින් F සමානයි
mu r අනුව F සමානයි mu r අනුව සීමාකාරී ඝර්ෂණ බලයද වර්ධනය කරගත හැක. වර්ධනය කරගත හැක. මෙලෙස සිම්පල් n බැගින් වූ දන්නා ස්කන්ධයන් මෙලෙස සිම්පල් m බැගින් වූ දන්නා ස්කන්ධයන් එකිනෙක එකතු කරමින් එකිනෙක එකතු කරමින් එකිනෙක එකතු කරමින් අභිලම්බ ප්‍රතික්‍රියාව වර්ධනය වීමට සලස්වා තිරස්ව ඇදීම මගින් සීමාකාරී අවස්ථාවට අනුරූප උපරිම පාඨාංකය කියවා ගැනීම. මෙහිදී ඇදීම තලයට සමාන්තරව තිරස්ව සිදු කළ යුතු අතර ලබාගත් පාඨාංක ඇසුරෙන් පරිසංඛ්‍යාවට එදිරිව සීමාකාරී ඝර්ෂණ බලය ප්‍රස්ථාරගත කෙරේ. මෙහිදී y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙන අතර එම ප්‍රස්ථාරයෙහි අනුක්‍රමණය භාවිතයෙන් පඩියක ස්කන්ධය භාවිත කොට මියුසා ගැනීම. ගණන් ටිකක් හදමු. චුට්ටක් ගණන් පොඩ්ඩක් හදමු.
මේක තව අමාරු ගන්න ටිකක් තුන ඒක ඇත්තට ඔන්ලයින් ටිකක් අපහසුයි හදාන්න. අපි ක්ලාස් එකේ කතා කරමු දැනට බේසික් ගන්න ටිකක් බලන්න පාස් පේපර්ස්. මෙන්න මේ ගාන බලමු චුට්ටකට. මෙන්න මේ ගාන බලමු. පහුගිය විභාග ගානක්. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මේ ගානේ කියන්නේ රළු තලයක් මත පෙට්ටියක් තියලා ඉවරලා කැපිටල් F බලයක් දෙනවලු. ඒ තිරස්ස දෙන්නේ. මතක තියාගන්න ඔය බලය නොදුන්නොත් ලබා දුන්නේ නැතිනම් තිරස් තලයේ මත තියෙන ඔය කියන වස්තුව මත බල සටහන් කරොත් එයාගේ බර පහලට mg තියෙනවා. ඊට අමතරව මේ පෘෂ්ඨයෙන් ඇති කරනවා පෘෂ්ඨයට ලම්බකව අභිලම්බ ප්‍රතික්‍රියාවක්. මේක අපි හඳුනන අභිලම්බයි ප්‍රතික්‍රියාව. R dash බර තියෙනවා පහලට කැපිටල් mg. මේ අවස්ථාවේ තිරස් බලයක් ලබා නොදීම නිසා ඝර්ෂණ බලය බිඳුවයි. ඝර්ෂණ බලයේ බිඳුව නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව මුළු ප්‍රතික්‍රියාවට සමාන වෙනවා. අභිලම්බයක මුළු ප්‍රතික්‍රියාව බවට පත් වෙනවා. මුළු ප්‍රතික්‍රියාවට බවට පත් වෙනවා. එතනදී ඔබට පේනවා අභිලම්බ ප්‍රතික්‍රියාව තිරස් සමග සාධන කෝණය මේ අවස්ථාවේ අංශක 90යි. ඒ නිසා ඔබ F ඉදිරිව θ ප්‍රස්ථාරගත ගන්න ගියොත් බොහෝ දුරට ප්‍රස්ථාරය පටන් ගන්න ඕන අංශක 90කින් විතර. ඊට පස්සේ දෙන බලය ක්‍රමානුකූලව වැඩි කරනු ලැබුවොත් අපි දෙනවා මේකට F බලයක්. F බලයක් මෙහෙට දෙනකොට ඝර්ෂණ බලය මේ විදියට වස්තුව චලිත කරවීමට F බලයක් දෙද්දී ඝර්ෂණ බලය ඊට විරුද්ධ අතට වර්ධනය වෙනවා. ඊට විරුද්ධ අතට වර්ධනය වෙනවා. වස්තුව නිසලව ඉන්න තාක් මේ දෙන බලය ඝර්ෂණ බලයට සමානව හැසිරෙන්නේ. එතකොට ඔය බල දෙකේ සම්ප්‍රයුක්තය මෙන්න මේ වගේ පැත්තකට තියෙනවා. අපි ඔය බල දෙක යාබද පාද කොටගෙන අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලයත් යාබද පාද කොටගෙන ඇන්දොත් මෙන්න මුළු ප්‍රතික්‍රියාව R කියන එක මුළු ප්‍රතික්‍රියාව. දැන් වාට වෙනවා කලින් ඒක 90ක් තිබ්බ හැබැයි F වැඩි කරනකොට මේ θ කෝණය 90ට වඩා අඩු වෙලා ඔබ විසින් දෙන බලය තව ටිකක් වැඩි කරොත් අපි බලමු මේ බලය දෙගුණයක් කරලා F දෙගුණයක් කරොත් සමාන්තරාශ්‍රය නිර්මාණය කරොත් සම්ප්‍රයුක්තයේ සීම සඳහා සමාන්තරාශ්‍රය නිර්මාණය කරොත් මෙන්න සම්ප්‍රයුක්තය මෙන්න මෙහෙට යනවා. ඔබ විසින් දෙන බලය තව ටිකක් වැඩි කරොත් දෙන බලය තවත් වැඩි කරොත් මේ විදිහට 3 ගුණයක් විතර. එහි ප්‍රතිඵලයක් ලෙස අභිලම්බ ප්‍රතික්‍රියාව තවමත් නියතයි. මොකද අභිලම්බ ප්‍රතික්‍රියාව ඇත්තටම mg ට සමානයි. පහළට තියෙන මේ mg බලය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන වෙන්නේ. ඒතර දෙන බලය වැඩි කරනකොට සමාන්තරාශ්‍රය අඳිද්දී අභිලම්බ ප්‍රතික්‍රියාව නියතව තියෙන මෙතන F බලයක්, මෙතන 2F, මෙතන 3F දුන්නොත් දැන් අපි බලමු අලුත් සම්ප්‍රයුක්තය කොහොමද වෙන්නේ කියලා. මෙතනින් පටන් ගත්තොත් මෙහෙට එනවා. ඒ කියන්නේ මේ කෝණය දෙන බලය හෙවත් F වැඩි කරමින් මේ F වැඩි කරන්න මේ බලය හෙවත් ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙන්න අපට පේනවා θ අඩු වෙනවා. ඒ නිසා ප්‍රස්ථාරයේ θ අඩු වෙනවා ඒ විදිහට.
අපි හිතමු තව චුට්ටක් වැඩි කරගමන් වස්තුව ස්ථිතික අවස්ථාවෙන් ගතික හෙවත් චාලක බවට පරිවර්තනය වෙනවා. චලිත වෙන්න ගන්නකොටම ඝර්ෂණ බලය ක්ෂණිකව අඩු වෙනවා. මේ තිරස් බලය අඩු වෙනවා. තිරස් බලය අඩු වෙනකොටම මේ කෝණය පොඩ්ඩක් අයිති වැඩි වෙනවා. චලිත වෙන්න පටන් ගත්තට පස්සේ ඔබ දන්නවා ගතික ඝර්ෂණ බලය චලිත ප්‍රවේගයෙන් සායත්තයි කිව්වා. ගතික ඝර්ෂණ බලය ප්‍රවේගයෙන් සායත නියත බලයක්. ඒ නිසා චලිත වෙන්න පටන් ගන්නවා ඔබ දෙන බලය වැඩි වීමත් සමග. ඔබ මේ දෙන බලය වැඩි කරන් වැඩි කරි වස්තුව මෙහෙට චලිත වෙන්න පටන් ගන්නවා. ඒ චලිත වීම ආරම්භීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වෙච්ච ඝර්ෂණ බලය ප්‍රවේගයෙන් සායත්ත ගතික අවස්ථාවටපත් වෙනවා. ඒ අනුව මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. මෙන්න මෙතන මතක තියාගන්න පුතා මේ කෝණය මැද්දී tan θ සමානයි සිරස් සංරචකයේ වන අභිලම් ප්‍රතික්‍රියා බෙදීම f ගෙන් ගන්නෙ. tan ප්‍රස්ථාර වක්‍ර. ඒ නිසා ඔබ f වෙනස් කරද්දී θ හැසිරෙන්නේ වක්‍රයක. නැත්තම් මේ 1 හා 2 දෙකම තරංග වදින එකේ මේ කොටස රේඛීයයි. මේ tan θ හොයන්නේ අභිලම් ප්‍රතික්‍රියා f ගෙන් බෙදලා ලැබෙනාගේ tan ට සමාන කරලා. θ සමානයි tan inverse r බෙදීම f. ඔබ f එකාකාරව වැඩි කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. tan තියෙන්නේ වක්‍ර. tan ප්‍රස්ථාර දන්නවා වෙනස් කරන කට්ටිය වක්‍ර. ඒ නිසා මේ කොටස රේඛීය වෙන්න බෑ වක්‍රයක්. මේ ක්ෂණික වැඩිවීමට හේතුව මෙන්න මෙතන සීමාකාරී. f උපරිමයි. f උපරිමයි කියන්නේ f වැඩි වෙනකොට θ අඩු වෙනවා. θ අඩුම වෙනවා f වැඩි වෙද්දී. f ක්ෂණිකව ගතික වලට මාරු වෙනවා. ඒ ගතික වලට මාරුනකොට ක්ෂණිකව ඝර්ෂණ බලය අඩු වෙනකොට මේ f අඩු වෙනවා. එතකොට මේක කෙටි වෙනකොට සම්ප්‍රයුක්තයේ සිරසට බර වෙනවා. චලිත වෙන පටන් ගත්තට පස්සේ f ගතික නියතයි. f ගතික කියන්නේ නියත බලයක්. ඒ නිසා එතෙන් සිට ඔබගේ යොදන බලය වැඩි කරාට ගතික ඝර්ෂණ බලය නියත නිසා θ නොවෙනස්ව පවතිනවා. පොඩි නෝට් එකක් දාගන්න ඉස්සරක් වෙන්න හිතන්න. මේ විභාග ගණන් එක ලේසිත් නෑ. ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕන. ෆස්ට් ටයිම් 22 දරුවෙකුට මේක 7 අමාරු ගානක්. 21 ඇයට ටිකක් අමාරු ගානක්. 20 ළමයෙක් නම් මේක ටිකක් සාමාන්‍ය ගානක්. හැබැයි 22 ඇයට මේක අරුම් පුදුම ගානක්. සබ බය වෙන්න එපා. අපි තව ගණන් හදමු. අපි තව ගානක් බලමු. මෙන්න මේ ගාන බලමු පොඩ්ඩක්. මෙන්න මේ ගාන බලන්න. තම තමන් ගාව පාස්වර්ඩ් පොත් ඇති අරගෙන බලන්න මේ ගාන.
සර් මයික් එක මියුට් වෙලා. මෙන්න මෙතන පුතා වස්තුවේහි බර සිරස්ස පහළට ක්‍රියාත්මක වෙද්දී එමගින් වස්තුව පහළට චලිත කරවන්න උත්සාහ දරනවා. ඝර්ෂණ බලය අන්නේ බලයෙන් චලිත කරන හදන දිශාවට විරුද්ධ දිශාවටයි තලය මත ක්‍රියාත්මක වෙන්නේ. තලය මත ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙතනදී අපි ඝර්ෂණ බලය මාක් කරන්න ඕන උඩු අතට. මේ අවස්ථාවේ දෙන mg බලය කුඩා නම් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා එතකොට ක්‍රියාත්මක ඝර්ෂණ බලය බරට සමාන වන්සේ හැසිරෙන මතක ඇති ඔයාලට ප්‍රස්ථාරයේ මේ වගේ ප්‍රස්ථාරයක් තිබ්බේ. ස්ථිතික අවස්ථාවේවත් නිසල විට දෙන බලයයි ඝර්ෂණ බලයයි සමාන වන්සේ හැසිරෙන්නේ. මෙතනදී අපි දෙන බලය මෙන්න මේ සීමාකාරී අගයට වඩා අඩු නම් දෙන බලය සීමාකාරී බලයට අඩු නම් mg සීමාකාරයට අඩු නම් ඝර්ෂණ බලය mg ට සමාන වෙනවා. මේ අවස්ථාවේ ක්‍රියාත්මක ඝර්ෂණ බලය කියන නම තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මකයි. මේ F සමානයි mu r ගෙන් හොයන්නේ තලයට ලබා දිය හැකි උපරිම අගය. තලයට ලබා දිය හැකි උපරිම අගය. උපරිම අගය. මේක අපි හඳුන්වන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී යනු තලයට ලබා දිය හැකි උපරිම අගය. තලයට ලබා දිය හැකි උපරිම අගය. ඒ අනුව මෙතනදී තලයට ලබා දිය හැකි උපරිම බලයට වඩා අඩු බලයක් නම් mg ඝර්ෂණ බලය ඊට සමානව හැසිරෙනවා. කවුරු හරි F බලය වැඩි කරොත් මේ තිරස් බලය වැඩි කරොත් මෙන්න මේ වස්තුව ඔන්නෝම තලයට තියලා මේ F බලය වැඩි කරනකොට මෙතන ප්‍රතික්‍රියා බලයත් වැඩි වෙනවා F සමානයි R පිළිපදින්. එතකොට ඔබ තෙරපන බලය වැඩි කරොත් R වැඩි වෙනවා. R වැඩි කරොත් තලයට දිය හැකි උපරිම ඝර්ෂණ බලය වැඩි වෙනවා. අපි ඒක හඳුන්වන සීමාකාරී ඝර්ෂණ බලය කියලා. මතක තියාගන්න F සමානයි mu R අනුව R වැඩි කරොත් තලයට ලබා දිය හැකි සීමාකාරී අගය වැඩි කරගන්න පුළුවන්. ඒක ගණිතමය අගයක්. ඒකෙන් කියන්නේ තලයට දිය හැකි උපරිම අගය. ඒක හැමතිස්සම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මේ අගය නිව්ටන් 100ක් නම් ඔබ විසින් වස්තුවකට දෙන බලය නිව්ටන් 50ක් නම් එතකොට ඝර්ෂණ බලය නිව්ටන් 50යි. මේ 100 කියලා හොයාගන්නේ තලයට දිය හැකි උපරිම අගය. ඔබ මේ බලය 50 සිට 100ට වැඩි කරොත් අන්න ඝර්ෂණ බලයත් 50 සිට 100ට වැඩිනවා. දැන් ඔන්න තලයේ උපරිම අගය දෙමින් ඉන්නේ. ඔබ මේ බලය 100 සිට 120ක් කරොත් අන්න තලයට දෙන උපරිම අගයට වඩා ඔබ වැඩි අගයක් දීපු නිසා වස්තුව මේ පැත්තට චලිත වීම සිද්ධ වෙනවා. චලිත වෙන්නේ තලයට දිය හැකි උපරිම බලයට වඩා වැඩි බලයක් යොදා ඔබ වස්තුව චලිත කරන්න හැදුවොත්. වස්තුවක් ලිස්සන්නේ එය ස්ථිතික අවස්ථාවේ පවත්වා ගැනීමට අවශ්‍ය බලය තලයට දෙන්න බැරි නම් බැරි බලයක් දෙන්න ගියාම ලිස්සන්න යනවා. ඔබ දියසෙවල් සහිත තලයක ඇවිදින්න යද්දී ලිස්සන්නේ ඔබගේ පාද ලිස්සීම වළක්වන්න දිය යුතු බලය එම තලයට ලබා දිය නොහැකි වීම හේතුව. නොහැකි වීම. ඒ අනුව F ක්‍රමයෙන් වැඩි කරන විට R වැඩි වෙනවා. R වැඩි වෙනවා. R වැඩි වේ කියන උත්තර ටික හරි. එහිදී F සමානයි mu R අනුව උපරිම ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. හැබැයි මෙතනදී වස්තුවේ බර mg නියත නිසා සත්‍ය වශයෙන් ක්‍රියාත්මක ඝර්ෂණ බලය mg නොවෙනස්ව තියෙනවා. ඒ අනුව අවශ්‍යතා තුනම තෘප්ත වන්නේ පළමු ප්‍රකාශය. ඔන්න ඔහොමයි උත්තරේ ගන්න. ඔන්න ඔහොමයි උත්තරේ ගන්න. මේ ටික ලියා ගන්න. චුට්ටක් මේක ලොජිකලි දාගන්න. F සමානයි mu r කියලා අපි හොයන්නේ
තලයට දිය හැකි උපරිම ඝර්ෂණ බලය. තලයට දිය හැකි උපරිම ඝර්ෂණ බලය. අපි තව ගානක් බලමු. මෙන්න මේ ගාන බලමු. ප්‍රශ්න අංක 13 බලන්න. ප්‍රශ්න අංක 13 බලන්න. ප්‍රශ්න අංක 13 බලන්න. මේකට උත්තරයක් දෙද්දිත් වැදගත් අර දෙන බලය සමග ඝර්ෂණ බලය වෙනස් වන ප්‍රස්තාවය. ඝර්ෂණ බලය දෙන බලය සමග මුලදී විශාලත්වයේ සමානව හැසිරලා සීමාකාරී අවස්ථාව අභිභවනවා සමග ඒ ඝර්ෂණ බලය අඩු වෙමින් වස්තුව චලිත වෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ ප්‍රස්ථාරයේ ඔළුවේ තියාගන්න ඕන. මේ තියෙන්නේ එලෙස සටහන් වන උපරිම ඝර්ෂණ බලය. එතනදි මතක තියාගන්න සීමාකාරී අගයට වඩා අඩු බලයක් දෙන විට දෙන බලය ඝර්ෂණ බලයට සමානව හැසිරෙන්නේ. මෙතන ප්‍රස්ථාර අපි දන්නේ නැහැ සීමාකාරී අගය සීමාකාරී ඝර්ෂණ බලය අපි දන්නේ නැහැ මෙන්න මේ හරියේ අගයක්ද මේ හරියේ අගයක්ද කියලා. සීමාකාරී ඝර්ෂණ බලය මෙවැනි අගයක් නම් ඔබට පේනවා ඔබ දෙන්නේ මේ සීමාකාරී අගයට වඩා මෙන්න මේ හරිය අගයක්. සීමාකාරී අගයට අඩු පරාසයක විචලනයක් කරනකොට කායට එදිරිව ඔබ දෙන බලයයි ඝර්ෂණ බලය සමාන නිසා මෙය එක පිළිතුරක්. මේක පිළිතුරක් හේතුව ඔබ දෙන බලය මෙන්න මේ සීමාකාරී අගය මේ හරිය අගයක් නම් ඊට අඩු අගයක්සේ දුන්නොත් දෙන බලය ඝර්ෂණ බලයට සමාන වන නිසා මේ වක්‍රයමයි ලැබෙන්නේ. හැබැයි සීමාකාරී අගය මෙන්න මේ හරිය තිබ්බොත් ඔබ දෙන බලය ඔහොම මේ විදිහටම වැඩි වෙලා ඔන්න සීමාකාරී තව ටිකක් වැඩි කරනකොට ගතික අවස්ථාවට වැටෙනවා. ගතික අවස්ථාවට වැටුණාට පස්සේ එතෙන් සිට ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බලය. එතෙන් සිට ක්‍රියාත්මක වන්නේ ඔබ කවර බලයක් දුන්නත් ගතික ඝර්ෂණ බලය නියත අගයක්. ගතික ඝර්ෂණ බලය සාපේක්ෂ සීමාකාරයකට වඩා අඩුයි. මේ තියෙන්නේ ගතික ඝර්ෂණ බලය. F ගතික. මේ තියෙන්නේ F සීමාකාරී අගය නම් එවිට මෙයද පිළිතුරකි. එවිට මෙයද පිළිතුරකි. ඒ නිසා උත්තරේ B හා D. අපි දෙන බලය සීමාකාරී අගයට අඩු නම් එවිට දෙන බලයයි ඝර්ෂණ බලයයි සර්ව සමව හැසිරෙන්නේ. අපි දෙන බලය සීමාකාරී අගයේ අභිභවා ගියොත් මෙන්න මේ සෝන් එකට අපි වැටෙනවා. ගතික අවස්ථාව. එතනදී සීමාකාරීගෙන් ගතික අවස්ථාවට ශනිකව
ඝර්ෂණ බලය අඩුව නිසා මේ තියෙන්නේ වැටීම. ඊට පස්සේ කවර බලයක් දුනද ඔබගේ ගති ඝර්ෂණ බලය සාපේක්ෂව නියත අඩු වගයක්. එය මම මේ වක්‍රයෙන් පෙන්නනවා. ඔන්න ඔහොමයි උත්තර හදන්නේ. මේ ගණන් හදනකොට තව ඝර්ෂණය තේරෙන්නේ. ටික ටික තව හිතන්න. මතක තියාගන්න සීමාකාරී අගයට වඩා අඩු බලයක් දෙන්න උත්සාහ දැරීමේදී වස්තුව චලිත වෙන්නේ නැහැ. වස්තුව නිසලව පවතින. ඒ අවස්ථාවේ දෙන බලය ඝර්ෂණයෙන් සම්පූර්ණයෙන් සන්තුලනය කරගෙන ඉන්නේ. නවත්වගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. අපි තව ගානක් බලමු. මෙන්න මේ ගාන අපි හදුවද පුතා පන්තියේ හිටපු යාළුවෝ. කවුරු යාළුවෙක් මට මැසේජ් එකක් දාන්න මෙන්න මේ ගාන අපි හදුවද 14 වෙනි ගාන. හැදුවේ නැත්තම් කියන්න. අපි මේ ගානත් බලමු. මේ ගාන පොඩ්ඩක් බලන්න. මේක 2010 ආපු ගානක්. පුතා මං හිතන්නේ ඔයාලගේ පන්තිය ටිකක් ස්ලෝ. මට තව දවසක් දෙන්න පුළුවන් හෙට විතර හෙට උදේ වරුව. ඔයාලගේ පන්තිය දවසක් පස්සෙන් ගිහලා තියෙනවා. එහෙමත් අපිට තව ටිකක් බල පූර්ණ ඒ ටික කරන්නත් තියෙනවා. හෙට උදේ ෆ්‍රීද උදේ 6ට යාළුවෝ. මට ෆීඩ්බැක් එක දෙන්න බ්‍රහස්පති පන්තියේ හිටපු කට්ටිය විතරක්. අද විතරක් උඩින් පාත් වෙච්ච කට්ටියගේ අදහස් මට අවශ්‍ය නැහැ. මට ඕන බ්‍රහස්පතින්ද පන්තියේ හිටපු අය. හිටපු කවුරු තියෙන විරෝධතා දක්වන්න හෙට උදේ 6ට පුළුවන්ද? උදේ 6ට ගැටලුවක් තියෙනවද? එහෙනම් හෙට උදේ 6ටත් අයිත් ලොග් වෙන මොකද අපි සති එකමාරක් විතර පස්සේ යන්නේ. ඒ හෙට උදේ 6ටත් ඔය ලින්ක් එකෙන් ලොග් වෙන්න. ඕසෝන් ආයතනයෙන් තොරතුරු ගනී මොකද ආයිසරක් කොරෝනාව සාමාන්‍යයෙන් මට ලොකු ඩිමාන්ඩ් එකක් එනවා. කොරෝනා හොඳ වෙච්ච ගමන් ඩිමාන්ඩ් එක බිඳුවට වගේ බහිනවා මට. ඒ නිසා ඇටෙන්ඩන්ස් පාලනය කිරීමක් වේවි. අලුතෙන් ආපු අයට පුළුවන් ඕසෝන් ආයතනයට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඒගොල්ලෝ නම්බර එකක් දෙයි. හැමෝටම කතා කරයි. ඒගොල්ලෝ නම්බර එකක් දෙයි. නම්බර එකෙන් තමයි ඊට පස්සේ දිගටම ඔන්ලයින් යන්න වුණොත් එහෙම ඔන්ලයින් පාලනයක් සහිතව තමයි කරන්නේ. අදාළ ගෙවීම් කරන්නේ ඇත්තට මොකද සමහර පහුගිය ටිකේ ළමයි ඔන්ලයින් නැවතුවට පස්සේ හිටපු අයගෙන් පහෙන් එකක්වත් පන්ති ආවේ නැහැ. ඒ නිසා මේක අසාර්ථක ක්‍රමයක්. ඒ නිසා අත්‍යවශ්‍ය අයට පුළුවන් ඒ ගෙවීම් කරලා ඔන්ලයින් නෙවෙයි ගෙවන්නේ ඕසෝන් එක. ඕසෝන් එක දැනුවත් කරයි ඔයාලට. මුල් සති දෙක තුන යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ පේමන්ට් එකක් ඒගොල්ලෝ නම්බර එකක් දෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ ලොගින් සිස්ටම් එකක් හරි ගස්සලා ඒ ගෙවුවාට විතරක් ලොග් වෙන්න මහා සිස්ටම් එක හදන කතාවක් තියෙනවා. බොහෝ දුරට ලබන සතියෙන් පස්සේ වගේ බ්ලොක් වෙන්න පටන් ගනී. පේමන්ට් නොකරන අය සහ විනෝද දෙන අය. හිටපු අයට මට ෆ්‍රී කරන් තිබ්බතර ෆ්‍රී කරන්න ගත්තම් වෙන්නේ හැමෝම ලොග් වෙනවා. අයිත් හිතර දුක අයිත් අනිත් ගිය පන්තියස පන්ති පටන් ගත්ත ගමන් ළමයි අපේ පන්ති නවත්තලා දානවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා කිසියම් කන්ට්‍රෝල් එකක් වෙයි. සමා වෙන්න එකට. ඒ ළමයින්ගේ හැසිරීම නිසාම. මෙන්න මෙතනදී පෙට්ටිය මත බලසටහන් කරොත්. පෙට්ටිය මත බලසටහන් කරොත්. මේ රථය ඉදිරියට ත්වරණය වෙනවා. එය ත්වරණය වෙද්දී රළු තලය විසින් ට්‍රොලිය ත්වරණය වෙන නිසා ට්‍රොලියේ ගමන නවත්වන්න ට්‍රොලිය මත මෙන්න මේ පැත්තට ඝර්ෂණ බලයක් ඇති වෙනවා. නිව්ටන්ගේ තුන්වන නියමය අනුව මේ වස්තුව මත මෙන්න මේ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. මේ යුගල වශයෙන් ඇති වෙන්නේ. මේ යුගල වශයෙන් පෙට්ටිය මතත් ලොරිය මතත් ඇති වෙන්නේ. එතකොට මේ ලොරිය ඉදිරියට කිසියම් ඒතරණයකින් යද්දී මේ ස්කන්ධය අපි කැපිටල් M කියලා ගත්තොත් කැපිටල් M ද
එම ත්වරණයටම පත් වෙන්නේ මෙන්න මේ ඝර්ෂණ බලයෙන්. මේ ඝර්ෂණ බලයෙන් තමයි ඔය කැපිටල් M ස්කන්ධය ඉදිරියට චලිත කරවීමට අවශ්‍ය බලය සැපෙන්නේ. ඒ නිසා අපිට මේ ත්වරණයට දෙන්න පුළුවන් උපරිම අගයක් හොයන්න ගියොත් ඒ උපරිම ත්වරණ ලැබෙන්නේ F සීමාකාරී අගය ලබා දුන්නොත්. සීමාකාරී අගය හොයාගන්න පුළුවන් mu r වලින්. ඒ අනුව අපි හොයාගමු සීමාකාරී ඝර්ෂණ බලය කොච්චරද කියලා. mu 0.8යි වස්තුවේ බර කිලෝ 50 නිසා නිව්ටන් 500ක බරක්. ඒක බැලන්ස් කරන්න ප්‍රතික්‍රියා බලයක් ඇති වෙන්න ඕන පෙට්ටිය මත මේ පැත්තට R සමානයි 500ක බලයක්. ඒ නිසා අභිලම් ප්‍රතික්‍රියාව 500යි. ඒ අනුව නිව්ටන් 40ක බලයක් එනවා. 400 නිව්ටන් 400 යන්නේ 400ක බලයක්. මෙන්න තලයට ලබා දී තලයට වස්තුවට ලබා තලයට වස්තුව මත ඇති කළ හැකි උපරිම බලය. ඔන්න ඒ උපරිම බලය දුනහොත් තමයි කැපිටල් M ටත් උපරිම ත්වරණයක් ලැබෙන්නේ. ඒ නිසා කැපිටල් M ට ඔය උපරිම බලය ලැබෙයි සලකා F සමානයි M නේදාම්. ඝර්ෂණයෙන් දෙන්න පුළුවන් උපරිම අගය නිව්ටන් 400යි. කුට්ටියේ බර කිලෝ 50 වරක් මේකෙන් කැපුවොත් එම A සමානයි 8යි ms ඍණ 2 කගයක්. ඔය තලය මගින් සපේ හැකි උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 400 නිසා තලයට ලබා දිය හැකි උපරිම ත්වරණය 8යි ms ඍණ 2යි. 8යි ms ඍණ 2යි. පුතා පොඩ්ඩක් මේ ටික ලියා ගන්න. මතක තියාගන්න ඔතන ලොරිය චලිත වෙද්දී පෙට්ටිය යන්නේ ලොරි තට්ටුව මගින් පෙට්ටියට දෙන ඝර්ෂණය හේතු කොටගෙන. ඔය ඝර්ෂණය තිබ්බේ නැත්නම් පෙට්ටිය හොම තියදී ලොරිය සුටුස් ගාලා යනවා. පෙට්ටිය බිම පෙට්ටිය කුඩු. ඒ නිසා මතක තියාගන්න ඔතනදී ත්වරණයට අවශ්‍ය බලය සැපෙන්නේ රළු තලයේ මගින්. එම රළු තලයේ මගින් ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් ලබා නොදුනහොත් එය අඩු ත්වරණයකට ලක් වෙනවා. එය සුමට වුණොත් චලිතයක් වෙන්නේ නැහැ. කැපිටල් M නිසලව තියෙද්දි ලොරිය විතරක් ඉවත් වෙනවා. මතක තියාගන්න ඔතන චලිතයට අවශ්‍ය බලය සපයන ඝර්ෂණය නිසා කැපිටල් M ට උපරිම ත්වරණයක් ලැබෙන්නේ සීමාකාරී අවස්ථාවේ. නැත්නම් ඝර්ෂණ දී හැකි උපරිම බලය වන සීමාකාරී බලය කැපිටල් M ට දෙන අවස්ථාව. එම බලය අපි හොයලා කැපිටල් M ට එම බලය ලැබෙන්නේ සලකලා F සමානයි M මේ දැම්ම. F සමානයි M මේ දැම්ම. කොලයක් ඉඩ තියලා කොහොමවත් ලියන්න මම මිස්සලා තිබ්බොත් මම අඩුපාඩු බලන්නම්. හෙට උදේ 6ට ලොග් වෙන්න අපි තව අඩුපාඩු ටිකක් හදලා ගණන් ටිකක් කරලා අපි ඉක්මනට අනිත් පන්ති වලට සමාන්තරව. අතර මේ පන්ති මොකක් කර හේතුවක් ඉඳ ටිකක් අඩියක් පස්සෙන් ගිහලා තියෙනවා. ගැටලුවක් නැහැ අපි අඩුපාඩු හදාගමු. හෙට කරාම හරි ප්‍රශ්න ඉවරයි. හෙට උදේ 6ට ඔන්ලයින් වෙන්න. මේ ලින්ක් එකම තමයි මේ ලින්ක් එකෙන් උදේ 6ට එන්න. අපි තව ගානක් බලමු. අලුත් කවුරු එනවා ඔසෝන් එක නම දීලා ඒගොල්ලොන්ගෙන්
ඒගොල්ලෝ අංකයක් දෙනවා ඒ අංකය ඉල්ල ගන්න. ඉදිරියේදී access control සඳහා ඒ අංක පාවිච්චි කරනවා. පස්සේ කිව්වේ නෑ අරකම එක කියන්න එපා. තව ගානක් බලමු. අනිත් ගොඩක් ආයතන මුදල් අය කිරීම ඔන්ලයින් කරන නිසා අපි නිකන් කරොත් එම ළමයින්ට ඒක අගයකුත් නැති වෙනවා. සමහර විට පේමන්ට් එකක් ගන්න කොහොමද? ඒතර අවශ්‍ය කට්ටියයි අවශ්‍ය නැති කට්ටිය තමන්ගේ පන්ති ගුරුවරයා පන්ති පටන් ගන්නකම් කට අරන් ඉන්න පුළුවන් බලාගෙන. අපි මෙන්න මේ ගාන බලමු. ප්‍රශ්න අංක 11. කාර්මික නිවේදනයයි ආලෝකයේ පාඩම මේ ලැබුණු නිවාඩුවේ නැවත ස්ටඩි කරන්න. වීඩියෝ 11ක YouTube එකේ මම ඉස්සරහ ලින්ක් එක එවුවාට වෙබ්සයිට් එකේ ගිහිල්ලා බලන්න. ඊට අමතරව තාපය දින 6ක් කරලා තියෙනවා. ඒ ටිකත් බලන්න. මේ කාලේ මෙහෙම දිගට ඇදුනොත් ලොවෙත් අපිට සිලබස් ඉවර කරන්න වෙන්නේ නැහැ ෆිසිකලි. ඒ නිසා අර YouTube එකට ගිහලා මම දාපු වීඩියෝස් ටික බලලා ආට ඩයලොග් ෆ්‍රී පැකේජ් එකක් වගේ තිබ්බොත් එහෙම 0 කොස්ට් එකෙන් මේ සම්පූර්ණ ආලෝකයේ පාඩම ස්ටඩි කරන්න පුළුවන්. ඊට අමතරව තාපයේ පාඩම දැනට 4 එකක් විතර කරලා තියෙනවා. ඒ ටිකත් බලන්න. මගේ යුතුයකම් මම ඉෂ්ට කරනවා. ඔබගේ වගකීම් පහර හරින්නේ නම් අපට එතනින් එහාට උදව් කරන්න බෑ ඇත්තටම. මෙන්න මේ ගාන බලමු. පෙට්ටියක් රළු තලයක තියලා තියෙනවා. කිලෝ 5ක්. මෙයාගේ බර මාක් කරොත් පහළට කිලෝ 5යි කියන්නේ නිව්ටන් 50ක බලයක්. ඒ නිසා මෙතනදී වෙනත් සිරස් බල නැති නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවක් එන වස්තුව මත නිව්ටන් 50ක මේ තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. F සමානයි mu සීමාවරක් R මගින් අපි බලමු තලයට දිය හැකි උපරිම ඝර්ෂණ බලය කොච්චරද කියලා. ඝර්ෂණ සංගුණකය 0.3යි. අභිලම්බ ප්‍රතික්‍රියාව 50 නිසා නිව්ටන් 15ක බලයක්. මෙන්න තලයට දිය හැකි උපරිම බලය. වස්තුවට දෙනවලු නිව්ටන් 10ක බලයක්. ඔබට පේන්න ඕන ඔබ විසින් දෙන නිව්ටන් 10ක බලය කුඩායි සීමාකාරී අගයට වඩා. එහෙමනම් දැන් ඔබට ප්‍රස්ථාරය ලැබෙන්න ඕන. ඔබ විසින් දෙන බලය සීමාකාරී අගයට වඩා අඩු අගයක් නම් ඔබ දෙන බලය ඝර්ෂණ බලය වෙනවා. ඔබ දෙන්නේ නිව්ටන් 10ක බලයක් නම් ඝර්ෂණ බලයක් 10ක් වෙනවා. තලයට දිය හැකි උපරිම අගය අපි හොයා ගන්නවා 15යි. තලයට දිය හැකි උපරිම අගය 15 නම් 15ක් දුන්නොත් තමයි 15ක් වෙන්නේ. 5ක් දුන්නොත් 5යි. ඒ නිසා ඔබ විසින් නිව්ටන් 10ක බලයක් යොදන නිසා පෙට්ටිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය දෙන බලයට සමානයි. වස්තුව නිසලව ඉන්න තාක් ඝර්ෂණ බලය ස්වයංසීරු බලයක්සේ දෙන බලයට සමානවයි වස්තුව මත වර්ධනය වෙන්නේ. ඔන්නව මතක තියෙන්න ඕන. ඔය ලස්සනට මතක තියෙන්න ඕන. මම මේ වීඩියෝ එක දාන්නම්. ඇත්තට මම මේක සූදානම් නොවී අද මම වෙන වැඩක් කරන්න නැත්නම් ලෑස්තිලා හිටියේ. හේතුුනේ මට ඇත්තට මතක තිබුණේ නැහැ ගිස්ස තියෙනවද. දැන් ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් කරගන්න ඕන. පුතා මම රෝද වල ඝර්ෂණ බල මාක්කන් ටික වලට කරා නේද? බයිසිකලයක් පදිනකොට බයිසිකලයන් නිකන් පල්ලමක යද්දී ඒ වගේම 4 wheel vehicle එක බල ටික. right. එහෙනම් ප්‍රැක්ටිකල් දෙක ලියුවා කියන්නේ සිද්ධාන්ත හරි. ඊට අමතරව මම ඝර්ෂණ නියම කියලා නෝට් එකක් දුන්නාද? ඝර්ෂණ නියම කියලා. right. ඒ ටික ලියුවා ඔක්කොම හරි. ඒක ලියලා ඊට පස්සේ තව ගණන් ටිකක් හදමු. චුට්ටයි තියරි වල කරන් තියෙන ඝර්ෂණේ. ඊට පස්සේ අපි හෙට උදේත් හැදුවම ඔයාලා ඊළඟට අනිත් පන්ති ගන්නට කියනවා. බය වෙන්න එපා. හෙට උදේත් අපි කරමු.
අපි තව ගානක් බලමු. මම මේ වීඩියෝ එක දාන්න අයිස්සරක් ස්ටඩි කරන්න බාගෙට තේරෙන කට්ටිය. කාලා කොහොම හරි පාස් වෙන්න විභාගේ. එච්චර අපට ඕන. පිට ඔයාලා අපිට ගුණ ගැන මුකුත් කියන්න ඕනේ නැහැ. ඔයාලා මේ වැඩේ කරගන්න මහන්සි වෙන්න දෙමව්පියන්ට බරක් නොවන වටපිටාවක් හදන්න උදව් දෙන්න. ඒක තමයි ඉතාමත් උතුම්. අපි තව ගානක් බලමු. මෙන්න මේ ගාන බලමු. පස්වෙනි ගාන. පුතා මෙන්න මේ ගාන පිළිදුවද මේ වගේ ගානක් ගිය සතියේ යාළුවෙක් සපෝට් එකක් දෙන්න මට. හොඳ ළමයි ඉන්නෝනේ ඒකෝ ටක් ටක් ගාලා ප්‍රචාර දක්වන්න. අපි මේ ගාන බලමු. හෙට උදේ 6ට ලොග් වෙන්න 6ට. පුතා මෙන්න මේ ගාන බලන්න චුට්ටක්. try එකක් දාන්න. මෙතන පොඩ්ඩක් ඈඩ් කරලා පොතේ රූපය හදගන්න. මේ ගාන පොතේ ලියන්න හොඳේ. පොතේ මේ ගාන ලියලා බල ටික පොඩ්ඩක් සටහන් කරගන්න. පොඩි ගැප් එකක් තියලා මේ බල ටික මාක් කරගන්න. try එකක් දාන්න.
මේ ගාන හදද්දී අපි බලසටහන හදගත්තොත් මම ටිකක් මෙහෙන් හද ගන්නම් ලොකුවට. මේ තියෙන්නේ B ස්කන්ධය නම්. මේ තියෙන අනික් ස්කන්ධය. බල ටික මාක් කරගත්තොත් මෙයාගේ බර පහලට අපි හිතමු මෙයාගේ ස්කන්ධය සිම්පල් m නේ නම් mg කියලා මාක් කරගන්න. මෙයාගේ බර නිසා පහලට වැටෙන්න යද්දී ඝර්ෂණ බලය ඇති වෙන්නේ චලිත වීමට උත්සාහ දරන දිශාවට විරුද්ධ අතට. ඒ නිසා මේ මම මාක් කරේ ඝර්ෂණ බලය. නොවැටි නිසලව ඉන්නවා නම් මෙම ඝර්ෂණ බලයෙන් නොවැටි නිසල වෙන ඝර්ෂණ බලය දෙන බලය වන mg ට සමාන වෙන්න ඕන. ලිස්සා නොවැටනසේ ලැබිය යුතු අවමතරණය කියන්නේ යන්තම් ක්‍රිටිකල් පොයින්ට් එකේ ඉන්න හින්දා ලිස්සීමට ආසන්න හින්දා මේකත් mu r ට සමාන වෙන්න ඕන. මෙතනදී මේ ට්‍රොලිය මෙහෙට ඒ ත්වරණයකින් චලිත වෙද්දී ඒ සම ගැටි ඇති මේ සිම්පල් m ස්කන්ධයත් ඔය ත්වරණයම යා යුතුයි. ඔය ත්වරණයෙන්ම ඉදිරියට යා යුතුයි. එතනදී මෙම ත්වරණය ලැබෙන්නේ කොහෙන්ද බලන්න ඕනේ. මේ ත්වරණය ලැබෙන්න නම් ඒ පැත්තට බලයක් අවශ්‍යයි. ඒ පැත්තට බලයක් ලැබෙන්නේ කොහෙන්ද? මේ ස්පර්ශක මුහුණතෙන් ඇති කරන ප්‍රතික්‍රියාව. මෙන්න මෙතන ප්‍රතික්‍රියා බලයක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම ඊට සමාන බලයක් මේ ස්කන්ධය මත මෙහාටත් යුගල වශයෙන් ඇති වෙනවා. එම ස්කන්ධය මත ඝර්ෂණ බලයත් පහළට මේ විදිහට ඇති වෙන්න ඕන. යුගල වශයෙන් මේ සියල්ල විශ්ව සියලු බල යුගල වශයෙන් ඇති වෙන මේක R මේක F යුගල වශයෙන් ඇති වෙන්නේ. මෙන්න මේ R ගෙන් තමයි මේ සිම්පල් M ට අවශ්‍ය ත්වරණය ලැබෙන්නේ. ඒ නිසා එක සමීකරණයක් ලියපුවම F සමානයි mg බර ඒකම සීමාකාර නිසා mu r ට සමානයි. සිම්පල් m ට මේ පැත්තට F සමානයි ma දැම්මොත් r සමානයි m වරක් a මේක දෙක කියලා දාගන්න. දැන් එක හා දෙකෙන් mg සමානයි mu r ට මෙතනින් ආදේශ කරොත් r සමානයි ma m ට m කපල යනවා mu සමානයි g බෙදීම a. මේක අහලා තියෙන ත්වරණය නිසා a සමානයි g බෙදීම mu ගෙන් දකුණු පසට ත්වරණය විය යුතුයි. දකුණට ත්වරණය වෙනකොට තමයි දකුණට ත්වරණය අවශ්‍ය බලයක් ඕනේ. බලය ප්‍රතික්‍රියාවෙන් සැපේන්නේ. වම් පැත්තට ගියොත් මේ කුට්ටිය ඇදගෙන වැටෙනවා. වම් පැත්තට ගියොත් වැඩක් නැත. ඇදගෙන වැටෙනවා. දුර ඉන්න අයට ඔන්ලයින් ගෙවන්නත් පුළුවන් ඕසෝන් ආයතනයට කතා කරන්න පුතා. ඕසෝන් ආයතනයෙන් තමයි ටික කරන්නේ. ඒගොල්ලෝ පේමන්ට් මකට ගෙවන විදියක් හරි ගැසවල තිබ්බා. ඒගොල්ලෝ එක විදියක් තිබ්බේ පේමන්ට් එක කරලා ඒගොල්ලෝ account මොකද්ද WhatsApp නම්බරයක් තියෙනවා. ඒකට WhatsApp message එකක් දාන්න කියලා. ඕසෝන් ආයතනයට කතා කරන්න. ඒගොල්ලෝ ඉස්සර සපයක්. හරි ගියේ නැත්නම් මට කතා කරන්න. ඒ වගේම ආර්ථික පාසල් තියෙන කට්ටිය වෙනම මාව දැනුවත් කරන්න එයාට උදව් මට කරන්න පුළුවන්. කොරෝනා තත්ත්වෙ නිසා දෙමව්පියන්ගේ රස්සාව නැති වෙලා ආදායම නැත්තම් ඒ ළමයි ඉගෙන ගන්න ඕනේ. ඒ ළමයි මට කතා කරන්න. ඒ ළමයි ඉගෙන ගන්න. ඒ අය කතා කරන්න. ජෙනුයින් බොරුවට නෙවෙයි. මේ රූප ලියා ගන්න, හද ගන්න, මේ ටික ලියා ගන්න. වැදගත් ගානක්. ඔයන් ටික ටික ඝර්ෂණ ඉගෙන ඝර්ෂණය කරා කියලා බෑ. තව අවුරුද්දක් ගියත් ඒත් ඝර්ෂණ ඉගෙන ගන්න
පුළුවන් වන ගණන් හම්බෙයි වාට. කියන්නේ ගාන හදාගන්න බැරි වෙයි. ඒ ගාන හැදීමෙන් තවත් දෙයක් ගෙන ගන්න. එහෙම තමයි විෂය. විෂය ඕ කිසිම දෙයක් අපිට ඉගෙන අවසන් කරන්න බෑ. ඒ කරන්න තව පැතිකඩවල් නිරාවරණය වෙනවා, පේන්න පටන් ගන්නවා. අපි අද උගන්වනලා මැචුවර් තව අවුරුද්දකින් උගන්වනකොට අපිට පේන ප්‍රමාණය වැඩි වෙනවා. ළමයිත් එහෙමයි. පළවෙනි සැරේ කියවද්දී ඔළුවට මොහර ගියාට දෙවෙනි සැරේ තව දෙයක් ඔළුවට එනවා. තුන්වෙනි සැරේ කියවද්දී තවත් හොඳට පේන්න පටන් ගන්නවා. තව දවසක් කියවන පස්සේ මෙන්න બોලේ වෙන එකක් නේ තියෙන්නේ. ඒ වගේ තමයි. කරලා බලන්න. ඔබ හරියට ජෙනුයින් ප්‍රැක්ටිස් කරනවා නම් කියවන වාරයක් පාසා තව දේවල් ඔළුවට පේන්න පටන් ගන්නවා. තව හැංගිෂ දේවල් හැඟෙන්න පටන් ගන්නවා. අන්න වැඩ කරන ළමයි. මේ හදපු අවස්ථාවේ බල ටික මාක් කරන්න බර පහලට mg ගෙන් තමයි simple m තලය දිගේ √ වැටීමට යත්න කරන්නේ. එය මැඩ පැවැත්වෙන්න උඩු අතට ඝර්ෂණ බලය බලාත්මක විය යුතුයි. ඕසෝන් ආයතනයේ contacts numbers මෙතනින් ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ නම්බරයට කතා කරලා ඔයාලට පුළුවන් තොරතුරු මම ඕසෝන් එකේ නම්බරයක් දාලා තියෙනවා. 041 22 37 886. අපි තව ගානක් බලමු. පුතා මෙන්න මේ ගාන කරාද මෙන්න මේ පාස් පේපර් ගාන මෙන්න මේ වගේ ගානක් අර තලයේ කාණති වෙනස් කරද්දී ඝර්ෂණ බලය වෙනස් වීමක් ඊය බ්‍රහස්පතින්දා රයිට් කරලා තියෙන්නේ වෙනස් ගානක් බලමු තව මෙන්න මේ ප්‍රශ්නාංක 6 බලන්න ඔයාලා ගාව පොත් ඇති ප්‍රශ්නාංක 6 බලන්න ප්‍රශ්නාංක 6 බලන්න ප්‍රශ්නාංක 6 බලන්න
මෙන්න මෙතනදී බෙල්ට් එක චලිත වෙමින් පවතින්නේ. බෙල්ට් එක චලිත වෙමින් පවතිනකොට මේ වස්තුව වැටුණු සැනින් මෙන්න මේ වගේ සිද්ධියක් වෙන්නේ. බෙල්ට් එක දුවද්දී වස්තුව එය මත මේ විදිහට පතිත වීම සමග වස්තුවට සාපේක්ෂව බෙල්ට් එක ගමන් කරන නිසා වස්තුව විසින් බෙල්ට් එකේ චලිතයේ මැඩ පවතන මේ පැත්තට ලබා දෙනවා ගතිග්‍රාශන බලය. එහිදී බෙල්ට් එක විසින් මේ කුට්ටියට දෙනවා මෙතනදී බෙල්ට් එක චලිතය හරි වේගයෙන් චලිතද මෙයා නිසලයි. ඒ නිසා වස්තු දෙක අතර සර්පණයක් ලිස්සීමක් වෙන නිසා වැටුණු මොහොතේ සිට ක්‍රියාත්මක වෙන්නේ ගතික සීමාකාරී සීන්නේ ගතික මෙම ගතික ඝර්ෂණ බලයෙන් මේ ස්කන්ධේ M නම් M ට ත්වරණයක් ලැබෙනවා. M ට මේ පැත්තට F සමානයි M මේ දැම්මොත් F ගතික සමානයි M වරක් A සමානයි F ගතික බෙදීම කැපිටල් M ලෙස ත්වරණයක් ලැබෙනවා. ඔන්න ඔය ත්වරණයෙන් මේ ස්කන්ධය වේගය වැඩි කරන් ගිහිල්ලා බෙල්ට් එකේ වේගය v නම් මෙයාගේ වේගෙත් v වෙනකන් පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. බෙල්ට් එක යන්නේ එක ප්‍රවේගයකින් ස්කන්ධයේ චලිත වෙන තව වේගයකින් සහ ක්‍රියාත්මක වෙන්නේ දිගටම වැටුණු මොහොතේ සිට ගතිග්‍රාශන බලය. ඔහොම ගිහිල්ලා දෙදෙනාගේ වේග සමාන කියන්නේ බෙල්ට් එක මත කැපිටල් M එතෙන් සිට සාපේක්ෂව චලිත වෙන හදන්නේ. එකම වේගකින් යනවා නම් බලයක් අවශ්‍ය නැහැ. v නියත නම් බලයක් අවශ්‍ය නැහැ නිසා වේග දෙක සමාන වෙනකොට බලය නැති වෙලා යනවා. මොකද බෙල්ට් එකේ වේගය නියත ප්‍රවේගයක්. එම නියත ප්‍රවේගයට කැපිටල් M චලිත වෙමින් එම ප්‍රවේගය ලබා ගත්තා කියන්නේ එතෙන් සිට කැපිටල් M ට බලයක් ඕනේ නැහැ. මෙන්න මේ බලය පාවිච්චි වුණේ වස්තුව ත්වරණය වීම සඳහා. ත්වරණය වෙන්න ස්පර්ශයෙන් ගතිග්‍රාශනය ලබාගෙන අවසානයේ එයද බෙල්ට් එකේ ප්‍රවේගයට පත් වුණා ත්වරණයක් නැහැ. ත්වරණය බිඳුව වෙන්න නම් මේ බලයත් බිඳුව වෙනවා. ඒ නිසා උත්තරේ 2. මෙතන සීමාකාරී වලින් ගතික හෝ ගතික වලින් සීමාකාරී කියන මාරු වීම නැහැ පුතා. හේතුව වැටුණු මොහොතේ සිට ගතිකයි එම ගතික ඝර්ෂණ බලයෙන් M try කරනවා යාගේ ප්‍රවේගය බිඳුවේ සිට බෙල්ට් එකේ ප්‍රවේගය වන v දක්වා වැඩි කරගන්න. v ට පත් වෙච්ච ගමන් v කියන්නේ නියත ප්‍රවේගයක්. නියත ප්‍රවේගයෙන් යනනම් නිව්ටන්ගේ පළමු නියමය අනුව බලයක් නැතිනම් තමයි නියත ප්‍රවේගය යන්නේ. බලයක් ක්‍රියාත්මක නොවුනොත් තමයි නියත ප්‍රවේගය නිසා නියත ප්‍රවේගයන් නිසා බලයක් අවශ්‍ය නොවේ නිසා ඝර්ෂණ බලය නැති වෙලා යනවා. මෙතන පොඩ්ඩක් කියන්න t නෝට් කාලයකදී පෙට්ටියේ වේගය sorry පුතා මෙතන උත්තරේ මේක නෙවෙයි. මෙන්න මෙතන දැන් ගාන දැක්කේ t නෝට් කාලයකදී පටියේ වේගය ලබා ගන්නේ නම් t නෝට් වෙනකොටම ඝර්ෂණ බලය නැති වෙලා යනවා. උත්තරේ 4. ගාන මම භාගයට කිව්වේ t නෝට් වෙලාවේදී අදාළ වේගය ලබා ගන්න නිසා එක දිගටම ගතිග්‍රාශන බලය විතරයි එන්නේ. t නෝට් එද්දී බෙල්ට් එකේ ප්‍රවේගය v ට පත් වෙච්ච නිසා t නෝට් කාලයකදී වේගයට ආපු නිසා t නෝට් ගෙන් පස්සේ බලයක් ඕනේ. ඊට පස්සේ ලබා ඇති ප්‍රවේගයෙන් එක දිගටම චලිත වෙනවා නියත ප්‍රවේගය. තව ගානක් බලමු අපි. ලේසි ගණන් තියරි. මම මේ හදන්නේ නැත්තේ ලේසි ගණන්. ඉතිරි ගණන් පොඩ්ඩක් බලන්න ඕන. තාම මේක අමාරු ගණකදී මගේ ගාව නැහැ ගාන. ත්‍රිකෝණ දෙකක් උඩ ගණකයක් තියෙන. ඒ ගාන බල සමතුලිතතාව කරාට පස්සේ මම කියලා දෙන්නම්.
මෙන්න මේ ගාන බලමු. 8 වෙනි ගාන. ප්‍රශ්න 8 බලමු. ප්‍රශ්න 8 බලමු. අනිවාර්යෙන් තාපය ටික බලන්න. කොරෝනා ඉවරෙච්ච ගමන්ම සමහර විට එන පොයේ කරගන්න පුළුවන් වුණොත් කෙලින්ම තාපය ගණන් හදන ටික කරන්නේ. ආලෝකයේ අග ටිකත් බලන්න දුරේක්ෂ අන්වීක්ෂ අක්ෂි දෝෂ ඒ ටිකෙන් ගණන් ටිකක් හදන ඊළඟ වර්ක්ෂොප් එකේ බ්‍රේක් එකට කලින් බ්‍රේක් එකෙන් පස්සේ තාපය ගණන් ටික හදන එක කරා. නිසා හැමෝගේ වගකීමක් තියෙනවා. ඉස්කෝලත් නිවාඩුයි. වෙලාවට ගම වටේ පන්ති යන්න වෙන්නේ නැහැ දැන්. කොරෝනා සීනෙන්ද පන්තිත් අඩු වුණා. ඔබට කරන්න වැඩ තිබේ. හරි. ඔබට කරන්න වැඩ පුළුවන් නම් භෞතික විද්‍යාව ඇදලා තාපේ පාඩම ඇද ගන්න, ආලෝකේ පාඩම ඇද ගන්න. ලස්සනට ඒකත් දාන්න වටපිටාව හදා ගන්න. කොහොමද මගේ ගොඩක් ළමයි මම දැකලා තියෙනවා 80%ක් විතර අනිත් විෂයන් දෙකට සාපේක්ෂව භෞතික විද්‍යාව තමයි වැඩිපුර ප්‍රතිඵල ලැබෙන්නේ. මුලදී ñොරජුරු ගගා මට බැන පුප්ප ඉන්නවා. අන්තිමට ලස්සනට පුප්ප හිටපු මම ලස්සනට පිපෙන්න පටන් ගන්නවා ප්‍රතිඵල එනවා. මෙතන බල ගැන හිතන්න ටිකක් සංකීර්ණ ගානක්. වස්තු එකාකාරයෙන් ගමන් කරනවා කියන්නේ අපි හිතමු වස්තුව මෙන්න මේ පැත්තට යනවා නම් v ප්‍රවේගයකින් එකාකාරව. එසේ යද්දී යන පැත්තට විරුද්ධ අතට ඝර්ෂණ බලයක් එනවා. මේ තියෙන ඝර්ෂණ බලය. මේ p ගෙන් තිරසට බලයක් එනවා චලිත පැත්තට. චලිත පැත්තට p ගෙන් එනවා p cos 45. නියත ප්‍රවේගයෙන් යන්න නම් දෙන බලය ඝර්ෂණ බලයෙන් බැලන්ස් වෙන්න ඕන. ඔන්න පළමු තර්කය. p cos 45 නියත ප්‍රවේගයන් නිසා මෙන්න මෙහෙන් කොහෙන් හරි තිබ්බා. නියත ප්‍රවේගයෙන් ගමන් කරන එකාකාර ප්‍රවේගය නියත ප්‍රවේගයක්. එකාකාර ප්‍රවේගයෙන් යන්න නම් පුතා නිව්ටන්ගේ පළමු නියම පිළිපදින්න ඕන. මොකද නිව්ටන්ගේ පළමු නියමය? වස්තුවක් මත අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවිය යුතුයි. ඔබ විසින් තිරසට දෙනවා මෙන්න මේ පැත්තට දෙනවා p cos p ගෙන් cos 45. ඒ p ගෙන් දෙන cos 45 ඝර්ෂණයෙන් බැලන්ස් කරන්න ඕන. ඔන්න පළමු තර්කය. ඊට පස්සේ උඩු පැත්තට f සමානයි ma දැම්මොත් උඩු පැත්තට r ඍණ පහළට එනවා p cos 45ට අමතරව මුගේ බර කිලෝ 2යි කියන්නේ පහළට නිව්ටන් 20 සමානයි දෙවරක් ත්වරණය බිඳුවයි. මේකෙන් r එනවා p cos 45 ධන 20යි. ඒ වගේම අපට පුළුවනි මෙතනින් ඝර්ෂණ සංගුණකයක් දීපු නිසා f සමානයි mu r අනුව f ඝර්ෂණයට මෙතනින් ආශය කරනවා. r ට මෙතනින් ආශය කරොත් හොයාගන්න පුළුවන් p cos 45 සමානයි mu 0.5යි. ගතික අවස්ථාවේ තියෙන්නේ. ගතික අවස්ථාවේ සංගුණ යොදාගෙන අපට f ගතික හොයාගන්න පුළුවන්. ඒ අනුව 0.5 වරක් r කියන්නේ p cos 45 ධන 20යි. ඒ අනුව p cos 45 කියන්නේ කයට මූල 2 සමානයි 0.5 කියන්නේ භාගයයි p cos 45 ධන භාගයෙන් වැඩිනම් 20 10ක් වෙනවා. මේක මෙහෙට ගත්තොත් p
බෙදීම මූල දෙකක් එළියට ගත්තොත් එක ඍණ භාගය සමානයි 10යි. මේකම ලියන්න පුළුවන් p බෙදීම මූල දෙක වරක් එකෙන් භාගයක් ගියම තව භාගයක් ඉතුරුයි. ඒ අනුව p සමානයි හරස් වැඩි කරොත් 20යි මූල 2යි. 20යි මූල 2ක බලයක්. f සමානයි ma සිරසට දාලා මම අභිලම්බ ප්‍රතික්‍රියා හොයාගත්තා. නියත ප්‍රවේගයන් නිසා තිරස්ස සංප්‍රයුක්තයක් නොතිබිය යුතුයි. මෙන්න මෙහෙම හදන්න පුළුවන් පුතා ඔය මෙන්න මේ කොටස මෙන්න මෙහෙම හදන්න පුළුවන්. දාන්න කිලෝ 2කට මේ පැත්තට f සමානයි ma. p cos 45 අපේ පැත්තට. f ගතික අනිත් පැත්තට. සමාන කරන්න ස්කන්ධය කිලෝ 2 වරක් නියත ප්‍රවේගයන් සත්වරණේ බිඳුවයි. ඒ අනුව f ගතික සමානයි p cos 45යි. ඕකම සමානයි mu r. මෙන්න මේ කතා ටික මෙන්න මෙහෙම ඔයාලට තේරෙන භාෂාවෙන් ගන්නත් පුළුවන්. ටිකක් තේරෙන අඩු කට්ටියට. උත්තර ලියා ගන්න. තේරුම් නැත්නම් කවුරු හරි මැසේජ් එකක් දාන ඉස්සරහට කියලා දෙන්න පුළුවන්. ටිකක් හිමීට කියලා දෙන්න පුළුවන්. මෙතන කරේ අපි නියත ප්‍රවේගයෙන් යන නිසා f සමානයි මේ තිරසට දාලා එක සම්බන්ධයක් හෙව්වා. සිරසට f සමානයි මේ දාලා r හොයාගත්තා. ඊට පස්සේ f සමානයි mu r කියන සීන් එකට ආදේශ කරා ගතපු මෙහෙන් සමීකරණ ටික. අවසානයේ අපේ ඉලක්කය උත්තරයට යනවා. යාළුවෙක් කියන නිව්ටන් 40 ළු ආවේ මට වැරදිලාද? යාළුවෙක් කියනවා R අරගෙන නැතිලු කොයිබටද කොබලන් මෙන්න මෙතනනේ කද්දපුතා කේස් එක තප්පරක් ඉන්න බලන්න මොකද්ද කේස් එක කියලා බලන්න මගේ දේ වැරදුනාද කොහේ හරි සිරස් ඉහළට දැම්ම s සමාන ma දැම්මොත් r ඍණ p cos 45 ඍණ mg සමාන හරි මේක ඕකේ තිරසර දැම්මොත් ඝර්ෂණ බලය සම එකත් හරි තිරස්ස දැම්මොත් p cos 45 ඒකත් හරි මේකේ පුතා මම මේ වෙන එකක් කරලා හරියට ගාන වැරද්දක් නැහැ ගානේ අහලා තියෙන්නේ මම හොයලා තියෙන්නේ p බලය අහන්නේ r නේ r හොයා ගන්න පුළුවන් මෙතන අගයන් ටික දාමු අපි ගානේ අහලා තියෙන්නේ මම තාම ගාන හදලා නැහැනේ අපි දැන් p හොයාගත්තා එහෙනම් r හොයන්න පුළුවන් r සමානයි p කියන්නේ 20යි මූල 2යි මෙතනින් p ට ආශන cos 45 කියන්නේ 1යට මූල 2යි ධන තව 20ක් තියෙනවා. එතකොට මේ මූල දෙකට මේ මූල දෙක ගියාම අභිලම්බ ප්‍රතික්‍රියාව අහලා තියෙන ඒක නිව්ටන් 40ක අගයක්. හදපෙදී හරි මම මේ හොරදේ p අගය. ගානේ අහන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවනේ හදපෙදී හරි. ඒ නිසා මෙතනින් අපි p r ට ගත සමීකරණයක් r සමානයි p cos 45 ධන 20 මෙතනින් අපි p ට අගයක් සොයපු නිසා
එම විශාලත්වය මෙතනට දාලා අපට පුළුවන් R හොයාගන්න. උත්තරේ නිව්ටන් 40යි. අහලා තියෙන්නේ R රගය. අහලා තියෙන්නේ විභාගෙට ගාන කියවලා තියෙන්නේ අහලා තියෙන මෙන්න මේ R රගය. අභිලම්බ බලය. මෙන්න මෙයා ගැන අහලා තියෙන්නේ. හදපෙදී හරි තාක් කොටසක් මෙන්න මේ ටික තමයි ලියන්න දෙන්න තියෙන්නේ. කලබල වෙන්න එපා. මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න රැට නොතේරිච්ච අය ඉස්සරහ බලන්න. ඔක්කොම කලින් තියරි ටික බලා ගන්න. මාතෘකාව ලියන්න තියරි වල අන්තිම කොටස. ඝර්ෂණ නියම. අන්තිම මාතෘකාව ලියන්න ඝර්ෂණ නියම. මෙන්න මේ ටික පොඩ්ඩක් අපි දැනට ගණන් හදලා අත්දැකීම් සමූහයක් ගත්තා. ඔන්න ඔය ටික අපි පොයින්ට් ෆෝම් එකකින් ලියනවා. ඒවා අපි කියනවා ඝර්ෂණ නියම කියලා. මාතෘකාව ලියා ගන්න ඝර්ෂණ නියම. ඝර්ෂණ නියම. පළවෙනි එක ලියා ගන්න ඝර්ෂණ නියම. පළවෙනි එක ලියා ගන්න වස්තුවක් මත ක්‍රියා කරනු ලබන ඝර්ෂණ බලයේ දිශාව වස්තුවක් මත ක්‍රියා කරනු ලබන ඝර්ෂණ බලයේ දිශාව ඝර්ෂණ බලයේ දිශාව එම වස්තුව චලිත වීමට පෙළඹෙන දිශාවට එම වස්තුව චලිත වීමට පෙළඹෙන දිශාවට ප්‍රතිවිරුද්ධ වේ. ප්‍රතිවිරුද්ධ වේ. දෙවෙනි එක වස්තුව චලිත වීමට පටන් ගන්නා තෙක්ම වස්තුව චලිත වීමට පටන් ගන්නා තෙක්ම ඝර්ෂණ බලය වස්තුව චලනය කිරීමට පෙළඹෙන බලයට සමාන වන ලෙසින් ස්වයං සීරු මාරු වේ. ස්වයං සීරු මාරු වේ. ස්වයං සීරු මාරු වේ. තුන්වෙනි එක ලියා ගන්න දී ඇති පෘෂ්ඨ දෙකක් අතරේ ක්‍රියා කරන ඝර්ෂණ බලයට උපරිම අගයක් ඇති අතර
මෙය සීමාකාරී ඝර්ෂණ බලය යනුවෙන් හැඳින්වේ. මෙය සීමාකාරී ඝර්ෂණ බලය යනුවෙන් හැඳින්වේ. හතරවෙනි එක ලියා ගන්න. දී ඇති පෘෂ්ඨ දෙකක් සඳහා සීමාකාරී ඝර්ෂණ බලය පෘෂ්ඨාතර අභිලම්බ ප්‍රතික්‍රියාවට සමානුපාතික වේ. පෘෂ්ඨාතර අභිලම්බ ප්‍රතික්‍රියාවට සමානුපාතික වේ. හැවෙන් පස්සේ ඊළඟ පස්වෙනි එක ලියා ගන්න. එක් පෘෂ්ඨයක් මත තවත් පෘෂ්ඨයක් චලනය වීමේදී ක්‍රියා කරන ගතික ඝර්ෂණ බලය පෘෂ්ඨාතර අභිලම්බ ප්‍රතික්‍රියාවට සමානුපාතික වන අතර පෘෂ්ඨාතර සාපේක්ෂ ප්‍රවේගය මත රඳා නොපවතී. පෘෂ්ඨාතර සාපේක්ෂ ප්‍රවේගය මත රඳා නොපවතී. ඒකටම ලියා ගන්න. මෙම ගතික ඝර්ෂණ බලය එම පෘෂ්ඨාතර සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු අගයක් ගනී. ඔය ටික බලා ගන්න දැනට තව ටියුට් එක ගණන් ටිකක් තියෙන. අතර මේ ටික ඔන්ලයින් හදන්න අමාරුයි. මේ ටික හදවන්න සුදුසු වෙලාවකට හෙට උදේ අපි ගණන් කිහිපයක් හදමු තව. ඊට පස්සේ ඒ ටික හදලා අපි යමු බලගූරණ. මොකද මම අනිත් පන්ති ඔක්කොගෙම දැනට බලගූරණේ අවසන් කරලා බල සමතුලිතතාව පටන් ගන්නවා. ඒ නිසා හෙට උදේ නැවත 6ට එන්න අපි ඊටු ටික අඩුපාඩු හදාගත්තා. අපේ ප්‍රමාදය ටික අඩු කරගන්න පුළුවන්. අනිත් පන්තිට සමාන්තරව පරිදි. අදට නවත්වමු. හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝම පොඩ්ඩක් මේ සතිය තුල ඕසෝන් එකෙන් ID එකක් දෙයි. ඒක ඉල්ල ගන්න access control සඳහා. නැත්නම් බලක් නැති වෙනවා කරන වැඩේ. අදට නවත්වමු.